පුතේ අපි පන්ති ආරම්භ කරමු හැමෝටම අයිබෝවන් සුබ දවසක් අපේ පුනරීක්ෂණ පන්ති වැඩසටහනේ අද පුතේ අපේ දෙවෙනි දවස නේද මේ වෙනකොට අපේ පළවෙනි ප්‍රශ්න පත්‍රය මේ වෙනකොට අවසන් කරලා මතක ඇති සතියේ පසුගිය සතියේ අපි සාකච්ඡා කරලා අවසන් කරා අපේ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර මාලාවේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඒකේ සෙකන්ඩ් පේපර් එක සම්පූර්ණයෙන් ඉවර කරා. අද තියෙන දෙවෙනි ප්‍රශ්න පත්‍ර වල දන්නවා අපි කරගෙන යන දින සතිය වලට වඩා අමතර දවස් කිහිපයකුත් දාගෙන තමයි මේ සතියේ මේ වැඩසටහන ලස්සනට මේ මාසය පුරාවට මෙහෙවගෙන යන්නේ. ඉතින් පුතේ අද දවසේ අපිට ආරම්භ කරන්න තියෙන අපේ ප්‍රශ්න පත්‍ර පොතේ දෙවෙනි පේපර් එක උතුරු මැද පළාත් පේපර් එක තමයි ආරම්භ කරන්න තියෙන්නේ. ඒකේ දෙක කොටසේ ගැටළු ටික තමයි අපි මුලින්ම සාකච්ඡා කරගෙන යන්නේ. රයිට් හැමෝම පෙරලා ගන්න පුතේ උතුරු මැද පළාත් පේපර් එකේ 2018 දෙක කොටස මේ තියෙන මෙන්න මේ පේපර් එක විතින් මේ ප්‍රශ්නේ තමයි පටන් ගන්න යන්නේ ඈ පෙරලා ගන්න හැමෝම ගාන කියවමු. ලීටර් 2000ක ධාරිතාවක් ඇති ටැංකියක් සම්පූර්ණයෙන් ජලය පිරී ඇත. මෙන්න ටැංකිය. පළවෙනි ප්‍රශ්නය. මෙන්න ටැංකිය. ලීටර් 2000 संपूर्ण फुल टैंक वතුරේ රූපේ දක්වා ඇති ඒකකයට අමතරව ද්‍රව පරිමාව මැනීම සඳහා භාවිත කර හැකි වෙනත් සම්මත ඒකකයක් සඳහන් කරන්න. ඔයාලා දන්නවා ලීටර් වලින් විතරක් නෙමෙයි මිලිලීටර් වලිනුත් පරිමාව මනිනවා ධාරිතාව මනිනවා. මිලිලීටර් සිම්පල් m සිම්පල් l ඔන්න තියෙනවා. එම සම්මත ඒකකය රූපේ දක්වා ඇති ඒකකයේ අතර සම්බන්ධය ලියන්න. කියන්නේ මිලිලීටර් සහ මේ ලීටර් අතර සම්බන්ධය ලියන්න. ඔයාලා දන්නවා මිලිලීටර් 1000ක් උතේ මිලිලීටර් 1000 ලීටර් 1යි. සම්බන්ධතාවය මිලිලීටර් 1000ක් ලීටර් 1යි. ටැංකියේදී ජලයෙන් 4න් 1ක ප්‍රමාණයක් භාවිතා කළේ නම් එම ප්‍රමාණය ලීටර් කොපමණද? ටැංකියේදී ජලයෙන් 4න් 1ක ප්‍රමාණයක් භාවිත කරේ නම් එම ප්‍රමාණය ලීටර් කොපමණද? එතකොට ප්‍රමිලකාංක 3 ටැංකියේ තියෙනවා පුතේ ලීටර් 2000ක්. ලීටර් 2000ක් තියෙනවා. මේකෙන් 4න් 1ක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේක කොටස් 4කට බෙදලා ඒකෙන් එකක්. කීයද බලමු. ඔන්න බලන්න. ඉතුරු වෙනවා 4ට 4 ගොඩවල් 1යි 2000ට 4 ගොඩවල් 500යි. 500 එකෙන් වැඩි කරාම 500යි. ඒ කියන්නේ පුතේ 2000න් 4න් එකක් කියන්නේ ලීටර් 500ක. 2000න් 4න් එකක් කියන්නේ ලීටර් 500ක. ටැංකියේ ඉතිරි වන ජල ප්‍රමාණය ලීටර් 20 බැගින් වූ බෝතල් වලට පුරවා අලෙවි කිරීමට අදහස් කරයි. එසේ පිරිවෙන් බෝතල් ගන්න සොයන්න. ජලය අපතේ නොවන බව සලකන්න. රයිට්. ටැංකියේ ඉතිරි වෙලා තියෙන ජලය අපි හොයාගමු. ඉතිරි ජලය කොච්චරද කියලා. ඉතිරි ජලය සමානයි කොහොමද ඉතිරි ජලය හොයන්නේ? මේ ටැංකියේම ධාරිතාව 2000යි ලීටර් 2000ක් ටැංකිය ලොකුයි. ඒකෙන් 500ක් පුතේ අයින් කරන්න ඕනේ. ඇයි අපිට ගානේ කියනවා 4න් එකක් භාවිතා කරා කියලා. ඒ කියන්නේ ලීටර් 500ක් අයින් කරන්න. ඉතිරි වෙලා තියෙනවා ලීටර් 1500ක්. ඔන්න ඉතිරි වෙච්ච ජල ප්‍රමාණය ලීටර් 1500යි. ඕක ලීටර් 20 බෝතල් වලට පුරවනවා. එහෙනම් පිරවිය හැකි බෝතල් ගණන එහෙනම් මම මොකද කරන්නේ 1500යි ලීටර් කියන එක මම බෙදනවා එක බෝතලයක ප්‍රමාණය ලීටර් 20 බිඳුවට බිඳුව අයින් වුණා 150 දෙකෙන් බෙදුවාම උත්තරේ එනවා 75යි. එහෙනම් පුතේ බෝතල් 75කට පුරවන්න පුළුවන්. තේරුණාද? ටැංකියේ ලීටර් 1500ක් තියෙනවා.
ඔය ලීටර් 1500 ලීටර් 20 බෝතල් වලට පුරවන්නයි යන්නේ. ඒතර ලීටර් 1500 ලීටර් 20 බෝතල් කීයකට පුරවන්න පුළුවන්ද කියලා හොයන්න. 1500 බෙදලා පුතේ මම කීයද 20න්. මෙන්න 1520 බෙදුවම උත්තරේ මට එනවා 75යි කියලා. ඒ කියන්නේ බෝතල් 75කට මේක පුරවන්න පුළුවන්. එක් වතුර බෝතලයක විල රුපියල් 60ක් නම් ඉහත ජල බෝතල් සියල්ලම අලෙවියෙන් ලබාගත හැකි මුදල. එක බෝතලයක් රුපියල් 60යිලු මේ ඔක්කොම විකුණලා කීයක් ගන්න පුළුවන්ද අහන්න. ඒතර බෝතල් 75ක් තියෙනවනේ. එක බෝතලයක් 60 ගන්න 75 60ක් හම්බ වෙනවා. කීයද බලන්න. 8ක් 30යි. බිංදු දාන 3ක් ඉතුරුයි. 6 වරක් 42යි ඉතුරුයි 45යි. මේ බිංදු අගට දාන්න. කීයද 4500යි. එහෙනම් මේ බෝතල් ටික විකුණලා කීයක් අප කරනවද රුපියල් 4500ක්. රුපියල් 4500. හොඳයි. ඒකේ B කොටස. පළමු ප්‍රශ්නේ B කොටස. හොඳයි. මෙන්න මෙහෙම රූප සටහනක් තියෙනවා බලන්න ඉන්න. මේ පැත්ත සමානයි. sorry. මෙයයි. ඔන්න ඔහොම එකක් තමයි දීලා තියෙන්නේ. මේක 12යි මීටර්. මම ඉතින් විදි කැලේ නම් ඉතර හිතන්න යන්න එපා. මේක 8යි මීටර්. එයාට මෙයා සමානයි කියලා වෙන්න ඕන දීලා තියෙනවා. මේක වළංගු නැති වෙයි. හරි. එහි සමචතුරස්‍රාකාර බිම් කොටසක කෙසෙල් වගා කිරීමට අදහස් කරයි නම් එම බිමෙහි වෙන් කරගත හැකි විශාලම සමචතුරස්‍රාකාර කොටසේ පැත්තක දිග කොපමණද? මේකේ සමචතුරස්‍රාකාර කොටසක වගා කරනවලු පුතේ කෙසෙල්. දැන් මේක ඇතුලේ අදින්න පුළුවන් ලොකුම සමචතුරස්‍රය මොකක්ද? මේ තියෙන්නේ මේකනේ. මෙන්න මෙහෙම බලන්න. මෙන්න මේක සමචතුරස්‍රයක් විදිහට අයින් කරගත්ත හැකි කියලා. මේ තියෙන සමචතුරස්‍රය පේනවද? මේ පැත්ත 12යි මේ පැත්ත 12යි. ඔන්න සමචතුරස්‍රය. තේරුණාද? මේ පැත්ත 12යි මේ පැත්ත 12ක් වන සමචතුරස්‍රයක් තමයි අපිට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් මෙතනින් අයින් කරගන්න පුළුවන් විශාලම සමචතුරස්‍රය මොකක්ද කියලා යහන්නේ. මේයි මේ පාට කරලා තියෙන සමචතුරස්‍රය පැත්තක දිග මීටර 12යි. ඔය කියන සමචතුරස්‍රය පැත්තක දිග මීටර 12ක් බවට පත් වෙනවා. 20 කියන්නේ මේ සම්පූර්ණ දිග. අර මේ සමචතුරස්‍රය පැත්තක දිග තමයි 12ක් නේ. කෙසෙල් පැලයක් සඳහා පැත්තක දිග මීටර 2 බැගින් සමචතුරස්‍රාකාර බිම් කොටසක් වෙන් කරගන්න. ඉහත වෙන් කරන ලද බිමේ වගා කළ හැකි කෙසෙල් පැල ගාන කීයද කියලා අහනවා. දැන් මේ තියෙනවනේ මේක තමයි කෙසෙල් වගා කරන්න යන්නේ. හොඳේ. මේකේ මෙන්න මෙහෙම වලවල් කපනවලු පුතේ මීටර් කොතරද සමචතුරස්‍රාකාර වලවල්. සමචතුරස්‍රාකාර වලවල් මේක ඇතුලේ කපනවලු මීටර්. කෙසෙල් වගා කරන්න. හරිද? ඒතර මේ වලක පැත්තක දිග මීටර් 2යි. වලක පැත්තක දිග මීටර් 2යි. වලත් සමචතුරස්‍රාකාරයි. මේ පැත්තට 2යි මේ පැත්තට 2යි නේ. ඔන්න ඔහොම වලවල් කපලා තමයි මේකේ පැල හිටවන්න යන්නේ. හරිද? කෙසෙල් පැලයක් සඳහා පැත්තක දිග මීටර් 2 බැගින් වල සමචතුරස්‍රාකාර බිම් කොටසක් වෙන් කරයි නම් ඉහත වෙන් කරන ලද බිම වගාවතොත් කෙසෙල් පැල කීයක් හදන්න පුළුවන්ද කියලා අහනවා. ඔන්න බලන්න හදන විදිහම. මෙන්න මේ කෙසෙල් වගා කරන වර්ගඵලය වර්ගඵලය මේ පැත්තට 12යි මේ පැත්තට 12යි 12 සරක් 12 144යි. කෙසෙල් වගා කරනවා වර්ග මීටර 144යි. එක් වලක වර්ගඵලය එක් වලක වර්ගඵලය සමානයි පැත්තක දිග සමචතුරස්‍රාකාර පැත්තක දිග මීටර් 2ක් වෙන වලක් නේ කපන්නේ. මේ පැත්තට 2යි මේ පැත්තට 2යි වලක වර්ගඵලය දෙවරක් දෙකකින් ලැබෙනවා. මීටර් 4යි වර්ග මීටර 4යි. තේරුණාද පුතේ? දැන් මේක සමචතුරස්‍රාකාර බිමක්. එරුඟ හිතින් මවා ගන්නකො. මේ පැත්තට 12යි මේ පැත්තට 12. දිගත් 12යි පළලත් 12ක් වන ඉඩම. ඒ ඉඩමේ වලවල් කපන්න එපා. වලක් කපන්න එපා පුතේ. පැලයක් හිටවන්න. මොකෝ ගිල ගම් ගාලා ලවන්නේ, කෙල ගාලා ලවන්නේ නේද? වලක් හරන්න ඕන. ඒ හරන වලේ පැත්තක් මීටර 2යි. ඒතර මේ පැත්තට මීටර 2යි, මේ පැත්තට මීටර 2යි, 2යි 2 වලක් හරනවා. නා. හරලා තමයි පැලේ හිටවන්නේ. ඒතර අපෙන් අහනවා මේ භූමිය තුල ඔය වගේ පැල කීයක් හිටවන්නද? මම කරන්න ඕනේ මේ කෙසෙල් වගා කරන මුළු භූමියේ වර්ගඵලය හොයා ගන්නවා. හරන්න හදන එක වලක වර්ගඵලය හොයා ගන්නවා. මුළු භූමියේ වර්ගඵලය එක වලක වර්ගඵලය බෙදන්න. අයන අවසානයේදී වගා කරන කෙසෙල් පැල ගණන සමානයි මුළු භූමියේ වර්ගඵලය 144 බෙදනවා එක වලක වර්ගඵලය 4. බෙදුවාම එනවා මට මෙතනට එනවා පුතේ 3යි දෙකක් ඉතුරුයි 24ට 4 ඒවා 8යි.
ඔන්න තියෙනවා. උත්තරේ කීයද පුතේ? 38යි. උත්තරේ 38යි. එහෙනම් මේ භූමිය ඇතුලේ කෙසෙල් පැන කීයක් හදන්න පුළුවන්? 38ක් හදන්න පුළුවන්. ඒ වලවල් 38ක් කාරණා කියන්නේ කෙහෙල් පැන 38ක් හිටවනවා කියන්නේ. මේ භූමිය ඇතුලේ කෙසෙල් පැන 38ක් වගා ගන්න. ඔන්න ඔහොමයි පළවෙනි ප්‍රශ්නය පේපර් එකේ පළමු ප්‍රශ්නයට අදාළ පිළිතුරු ටික පුතේ අපිට ලැබෙන්නේ. දැන් ලස්සනට පුතේ පළවෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරු ටික සටහන් කරගන්න. ඕකෙම ඉඩ තියනවද නෑ නේද? පොතේ ලියා ගන්න. ඔයාලගේ නෝට් ලියන පොතේ රිවිෂන් බුක් කියලා රිවිෂන් කියලා ලියලා ඒකෙම ලියා ගන්න. මේකේ ලියන්න පුළුවන් නම් විතරක් ලියා ගන්න. නැත්නම් ලියන පොතේම ලියා ගන්න. වෙන පොතක් තියාගත්තත් ප්‍රශ්නයක් නෑ රිවිෂන් වැඩවලට විතරක්. හොඳයි. පුතේ අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. හොඳයි ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. 72 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා පහත සටහන සම්පූර්ණ කරන්න. ඒක chart එකක් තියෙනවා. 72 තියෙනවා. හරිද? ඊළඟට 36 ඊළඟට 18 ඊගාවට හිස්තනක් ඉස්කොටුවක් තියෙන්නේ ඊළඟට 3 ඊළඟට 1 ඊළඟට 72 මෙතන මේ බෙදපු ඉලක්කම තියෙන්නේ දෙකෙන් බෙදලා ඊගාවට මෙතන හිස්තනක් තියෙන බෙදපු ඉලක්කම දාන්න මෙතනත් බෙදපු ඉලක්කම 2යි කියලා ලියලා කියනවා මෙතනටත් එන්න ඕනේ මෙතනටත් උත්තරේ එන්න ඕනේ අපි බලමු දැන්. ඔන්න තියෙනවා chart එක. මේක සටහන් සම්පූර්ණ කරන්න ඕනේ. මේ chart එක සම්පූර්ණ කරන්න බලමු අපි. ඔන්න බලන්න. 72 දෙකෙන් බෙදුවාම 36යි. 36 දෙකෙන් බෙදුවාම 18යි. 18 දෙකෙන් බෙදුවාම 9යි. 9 දෙකෙන් බෙදන්න බෑනේ. 3ෙන් බෙදන්න. 3ෙන් බෙදුවාම 3යි. 3 ආයි 3ෙන් බෙදන්න. 3ෙන් බෙදුවාම 1යි. මේ යටින් තියෙන බෙදපු ඉලක්කම් ටික උඩින් තියෙන උත්තර ටික. එහෙනම් 72 දෙකෙන් බෙදුවා 36යි 36 දෙකෙන් බෙදුවා 18යි 18 දෙකෙන් බෙදුවා 9යි 9 තුනෙන් බෙදුවා 3යි 3 තුනෙන් බෙදුවාම 1යි ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යන පිළිවෙලට මතකද ඉස්ලාම දෙකෙන් බෙදනවා දෙකෙන් බෙදාගෙන යනවා දෙකෙන් බෙදෙන්නේ නැති කෙනෙක් ඉන්නවා තුනෙන් බෙදනවා තුනෙන් ඊට බෙදුනවා පහෙන් බෙදනවා ඊට පස්සේ හතෙන් බෙදනවා ඊළඟට 11න් බෙදනවා ඊළඟට 13න් බෙදනවා ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යනවා right 54 සංඛ්‍යාව පාදයේ ප්‍රථමක සංඛ්‍යාව බලවල ගුණිතයක් ලෙස ලියන්න 54 පාදයේ ප්‍රථමක සංඛ්‍යාව බලවල ගුණිතයක් විතර ලියන්න. පුතේ බලන් ඉන්න 54 අරගන්න. මතකද ඒක කරපිදී 54 අරගෙන බෙදාගෙන යන ප්‍රථමක සාධක වල. කොහොමද ඔන්න බලන්න. 54 අරගත්තා ඉස්ලාම දෙකෙන් බෙදනවා. 54 දෙකෙන් බෙදුවම 27යි. 27යි. දැන් 27 දෙකෙන් බෙදන්න පුළුවන්ද? බැ. ඊළඟට ඉන්නේ කවුද? 3. එහෙනම් 27 3ෙන් බෙදනවා. 9යි. ඊළඟට 9 ආයි 3ෙන් බෙදන්න පුළුවන් 3යි ඊළඟට 3ත් ආයි 3ෙන් බෙදනවා කියන්නේ 1යි ඔන්න ඔය විදිහට ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යනවා දැන් මට 54 එතකොට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 මේක අපිට කෙටි කරලා දර්ශක වලින් ලියන්න පුළුවන් මේ ඉන්නේ දෙකේ එකපාරයි දෙකේ පළවෙනි බලය ගුණ කිරීම 3 තුන් පාරයිනේ 3 තුන්වෙනි බලය ඔන්න තියෙනවා 54 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට. ඕන්න ওই විදියට තමයි ලියලා පෙන්නන්න තියෙන්නේ. අපි ඕවා කරා හොඳේ. මේ කරපුවා මතක් කරලා දීමක් කරන්නේ. right. මේකේ රෝම ඉලක්කාංක 1 තමයි ඔය හැදුවේ. එයාගේ රෝම ඉලක්කාංක 2 මොන බලන් ඉන්නේ පුතේ? x ගේ තුන්වෙනි බලය y ගේ දෙවෙනි බලය ප්‍රකාශනයේ විහිදවන්න. මේක විහිදවන්න. කොහොමද මේක විහිදවන්නේ? x තුන්වෙනි බලය කියන්නේ x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම y ගේ දෙවෙනි බලය විහිදුවම y ගුණ කිරීම y ඔන්න විහිදවලා ලියන්නේ x ගේ තුන්වෙනි බලය x ගුණ කිරීම x ගුණ කිරීම x y ගේ දෙවෙනි බලය කියන්නේ y ගුණ කිරීම y ඔන්න විහිදවලා ලියුවා අපි කියන විහිදවලා ලියපිය කියලා ඔන්න ලියුවා ඊළඟ x කියන්නේ 2යි x තියෙන තැනට 2 දාන්නලු y වෙනුවට 1 දාන්නලු එහෙනම් මෙයාගේ උත්තරය අරගෙන දෙන්න ඕනේ එහෙනම් මේ කියන අගයන් වල දාලා මේකේ උත්තරය ගන්නලු මොකද්ද x වෙනුවට 2. එතකොට මේක විහිදවලා ලියලා තියෙන්නේ x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම y ගුණ කිරීම y. ඔන්න දැන් අපි ආදේශ කරමු. x වෙනුවට දානවා 2. ගුණ කිරීම x වෙනුවට 2. ගුණ කිරීම x වෙනුවට 2.
ගුණ කිරීම y වෙනුවට 1 ගුණ කිරීම y වෙනුවට 1 ඔන්න විහිදවල ලිව්වා ආදේශ කරා වැඩි කරන්න දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 1 8යි 8 වරක් 1 8යි ඕන උත්තරේ දැකනේ දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 1 8යි 8 වරක් 1 8යි එන අවසාන උත්තරේ 8යි තේරුණා නේද right ඔය තියෙන අපේ පේපර් එකේ පුතේ තුන්වෙනි දෙවෙනි ප්‍රශ්නෙට අදාළ උත්තර ටික ලස්සන ලියා ගන්න බලන්න මම දන්නවා ඉතින් අපේ 7 වසරේ ඉන්නේ දක්ෂ වැද්දෝ ලස්සනට වැඩේ කරයි වැද්දෝ නෙමෙයි වැද්දෝ ලස්සනට කරමු වැද්දෝ වගේ නැතුව වැද්දෝ වගේ වැඩේ කරන්න ඕන right බලමු තුන්වෙනි ප්‍රශ්නය සහ හතරවෙනි ප්‍රශ්නය හදන්න තුන්වෙනි ප්‍රශ්නේ පේන්නේ නේ right බලමු දැන් පහත දැක්වෙන භාග්‍ය සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සකස් කරන්න. ඉතින් ආරෝහණ පිළිවෙලට කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට ලියන්න. මම පිළිවෙලට උත්තර ටික ලියාගෙන යනවා නේද? මෙතන තියෙන භාග සංඛ්‍යා වලින් අඩුම භාගය තමයි මේ ලාභයේ සමාන කට්ටිය ඉන්නේ. මම ඒක ලියලා හදන්න. 2 6න් 2 7න් 2 3න් 2 5න් 2 right දැන් මෙතනින් අඩුම එක හොයාගන්නේ මෙහෙමයි. හිතන්නකෝ මේ දෙක චොකලට් දෙකක් කියන. චොකලට් දෙක 6 දිනෙට බෙදෙනවා. චොකලට් දෙක 7 දිනෙට බෙදෙනවා. චොකලට් දෙක 3 දිනෙට බෙදෙනවා. චොකලට් දෙක 5 දිනෙට බෙදෙනවා. ඒතර මේ බෙදෙන අතර පොඩිම කෑල්ල හම්බෙන්නේ කාටද? චොකලට් දෙක 7 දිනෙට බෙදුනාම නේද? එහෙනම් පොඩිම එක අය 7න් 2. ඊළඟට ටිකක් ලොකු කෑල්ලක් හම්බෙන්නේ චොකලට් දෙක 6 දිනක් අතර බෙදුනහම 6න් 2. ඊළඟට චොකලට් දෙක 5 දිනක් අතර බෙදුනහම ඊළඟට ලොකුම කෑල්ල හම්බෙන්නේ චොකලට් දෙක 3 දිනක් අතර බෙදුනහම නේද? මේ දෙකනේ මේ දෙක 3 දිනක් අතර බෙදිනවා දෙක 5 දිනක් අතර බෙදිනවා දෙක 6 දිනක් අතර බෙදිනවා දෙක 7 දිනක් අතර. උඩිම කෑල්ල හම්බෙන්නේ මෙයා. ලොකුම කෑල්ල හම්බෙන්නේ මෙයා. එහෙනම් හරය මේ හරයනේ මෙයාට කියන්නේ. හරය කුඩා වෙන තරමට සමස්ත භාග සංඛ්‍යාව ලොකුයි ඈ. කියන්නේ බෙදෙන ප්‍රමාණය සරලයි මුදලක් වුණත් එහෙම රුපියල් 1000ක් හම්බෙලා රුපියල් 1000 දෙන්නෙක් අතර බෙදුනොත් එහෙම Tamanට රුපියල් 500ක් හම්බෙනවා. රුපියල් 1000 දෙනෙක් අතර බෙදුනොත් ඔයාට රුපියලයි හම්බෙන්නේ. කියන්නේ බෙදෙන ගාන වැඩි වෙන්න වටිනාකම අඩු වෙනවා. ඒක තමයි මෙතනත් වෙන්නේ. කියනවද? බෙදෙන ගාන වැඩි වෙන්න වටිනාකම අඩු වෙනවා. හරේ ලොකුම කෙනා තමයි ඉස්සරහට ලියන්නේ. තේරුණා නේද? මේ විදිහට එක තේරුම් ගන්න ඕනේ ඈ. මම හිතන්නේ ඕවා 6 වසරේ දැනුම ඊළඟට සුළු කරන්න අන්න භාග සංඛ්‍යා සුළු කරන්න තියෙනවා. ඔය ලක්කාංක 2 3යි 2න් 1 එකතු කිරීම 7යි 4න් 1 සුළු කරන්න. පුතේ මේ දෙන්නම මිශ්‍ර භාගනේ. මිශ්‍ර භාග විෂම කරමු දෙක එහෙමම ලියනවා. දෙවරක් 3 6යි මේකයි 7යි. දාන්න මෙතනත් 4 එහෙමම ලියනවා. 4 වරක් 7 28යි 1යි 29. දැන් භාග සංඛ්‍යා දෙකක් එකතු කරන්න. පුතේ භාග සංඛ්‍යා දෙකක් එකතු කරන්න බෑ නේද? ඒගොල්ලන්ගේ හරයන් සමාන වෙලා නැතුව. දැන් මේ දිනක හරයන් අසමානයි නේ. අපි සමාන කරගමු. මට පුළුවන් මේ දෙක කියන හරය 4 කරගන්න. කොහොමද? මම මෙයාගේ යට වැඩි කරනවා 2කින්. එන උඩටත් ඒ දේම කරන්න උඩත් වැඩි කරනවා 2කින්. දැන් සුළු කරන්න. පුතේ දෙවරක් 2 4යි. උඩ දෙවරක් 7 14යි. එකතු කිරීම 4න් 29. ඔන්න දැන් දෙන්නගේම හරයන් දෙක සමාන වුණා නේද? එහෙනම් මොකද කරන්නේ? එම හරයම දැම්මා 14යි 29 එකතු කරාම එනවා 33යි 43. 4න් 43යි කියලා එන්නේ. 4න් 43යි කියලා අන්තිම උත්තරේ තියන්නේ අපි කවදාවත්. ඒ හරයට වඩා ළමයි කුඩා විශාල. මේවා විෂම භාගනේ. මිශ්‍ර භාග කරලම උත්තරේ තියමු. 4 එහෙමම ලියන්න. 43ට 4 ගොඩවල් 10ක් තියෙනවා. 43ට 4 ගොඩවල් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. තව 3ක්. දැන් ඔන්න තියෙන උත්තරේ කිය 10යි 4න් කීයද උත්තරේ 10යි 4න් 3යි කියලා. ඔන්නමයි. ඊළඟට ඒකේ B කොටස සුළු කරන්න 0.7යි 8යි 5 වැඩි කරන්නලු 100න්. ඔයාලට මම කියලා දුන්න දෙයක් මතකද දන්නේ නේ. පුතේ මේක වැඩි කරාම බිංදු ගානට දශම ස්ථාන ගාන අයින් වෙනවා.
එතන මෙතන බිංදු 2යිනේ තියෙන්නේ. ඒ බිංදු දෙකට මේ අග දශම ස්ථාන දෙක අයින් වෙනවා. එහෙම නැත්නම් මෙහෙම එනවා. මේ බිංදු දෙකට හරියන්න මේ දශම දෙපාරක් පස්සට පයින්නවා. එතකොට දැන් මෙතන දශම ස්ථාන 3ක් තියෙනවානේ. ඒ දශම ස්ථාන 3න් දශම ස්ථාන දෙකක් මේ බිංදු දෙකට අයින් කරලා දාන්න. ඒක කෙලින්ම මට උත්තරේ ලියන්න පුළුවන් මෙතන 78.5. ඊයද මේකේ උත්තරේ කෙලින්ම 78.5. කොහොමද? CN වැඩි කරපු ගමන් බිංදු දෙකට හරියන්න මේ දශම තිත දෙපාරක් පස්සට පයින්නවා. පළවෙනි පාර පස්සට පැනලා මෙතනට ආවා. දෙවෙනි පාර පස්සට පැනලා මෙතනට ආවා. ඒතර දශම තිත මෙතනින් තමයි ලියවෙන්නේ. උත්තරේ මට එනවා 78.5. කියන උත්තරේ 78.5 කියන මට ආවේ. ඔන්න ඔහොමයි පුතේ මේකට අදාළ පිළිතුර. ඊළඟට රෝම ඉලක්කාංක 2 රෝම ඉලක්කාංක 2 මෙහෙමයි තියෙන්නේ. 74.5 පුතේ බෙදන්න ඕනේ 5යි. මම මේක මෙහෙම බෙදනවා. මේ බෙදීම ලකුණු දාලා මම 5ෙන් බෙදනවා. හරි? 77ට 5 ඒව 1යි. 5 1 5යි. ඉතිරි වෙනවා 2ක්. 4 ගන්නවා පල්ලෙහාට 24යි. 24ට 5 ඒව 4යි. 5 4 20යි. ඉතිරි වෙනවා 4ක්. පුතේ දශම දිට තියලා මේ 5 ගන්න පල්ලෙහාට 45යි. 45ට 5 ඒවා 9යි. 9 වරක් 5 45යි. පුතේ කීයක්වත් ඉතුරු නැහැ. එහෙනම් දැන් ඔන්න මට උත්තරයක් එනවා කීයද? 14.9. උත්තරේ එනවා මට කීයද? 14.9යි. ඕන්න ඔහොමයි ප්‍රශ්නාංක 3ට අදාළ උත්තර ටික අපිට ලැබෙන්නේ. අපි යමු ඒත් එක්කම තියෙන 4 වෙනි ගානට පුතේ. ඒකෙම 4 වෙනි ගාන සමීකරණ වලින් හරි බලමු අපි. වෙනුර රුපියල් x බැගින් ඇපල් ගෙඩි 3ක්ද රුපියල් 30 බැගින් අඹ ගෙඩි 5ක්ද මිලට ගත්තේය. මිලදීගත් ඇපල් වල බිල x ඇසුරෙන් ලියන්න. මෙන්න වැඩේ. එතකොට ඇපල් ගෙඩියක් x නේ. ඇපල් ගෙඩියක් x. එතකොට ඇපල් ගෙඩි අරගන්නවානේ 3ක්. එතන එක ඇපල් ගෙඩියක් x ගානේ ඇපල් ගෙඩි 3ක් ගත්තොත් කීයද? 3x වෙනවා නේද? එක ඇපල් ගෙඩියක් x එයා ඒ જાතිය ඇපල් ගෙඩි 3ක් ගන්න. එතකොට 3x. ඇපල් ගෙඩි 3ේ වටිනාකම 3x. හරි? ඊළඟට ඇපල් හා අඹ මිලදී ගැනීම සඳහා වෙනුරට වැය වූ මුළු මුදල වීතිය ප්‍රකාශනයකින් දක්වන්න. රෝම ඉලක්කම් අංක 2. දැන් මෙයා ඇපල් ගෙඩි 3ක් ගන්නවා. ඇපල් ගෙඩි 3ට වියදම් වෙනවා 3x. එකතු කිරීම. තව මෙයා ගන්නවා මොනවද? රුපියල් 30 ගානේ අඹ ගෙඩි 5. රුපියල් 30 ගානේ අඹ ගෙඩි 5කුත් ගන්නවා. මෙන්න යන වියදම සම්පූර්ණ වියදම. මේ ඇපල් ගෙඩි වලට යන වියදම මේ අඹ ගෙඩි වලට යන වියදම. මේක පොඩ්ඩක් සුළු කරලා ලියා ගන්න. 3x එකතු කිරීම 30 5ක් 150යි. මෙන්න තියෙන. ඇපල් සහ අඹ වලට යන වියදම. හරියට රුපියල් 30 ගන්න අඹ ගෙඩි 5කට කීයක් යනවා? 30 5ක් 150යි. ඒතර මේ 150 අඹ වලට යන වියදම මේ තියෙන්නේ ඇපල් වලට යන වියදම. ඒතර ඇපල් ගෙඩි 3ටයි අඹ ගෙඩි 5ටයි 3x එකතු කිරීම 150ක් වියදම් වෙනවා. මේ දෙන්නව එකතු කරන්න බැරි මෙයා විචිය පද මෙයා ඉලක්කම්. මේ දෙක අතර එකතු වෙන්නේ නැහැ. මේ තියෙන ඇපල් සඳහා වියදම මේ තියෙන අඹ සඳහා වියදම. ඔන්න බීජ ප්‍රකාශන. දැක්ක. ඇපල් සහ අඹ මිලදී ගැනීමට වැය වූ මුදල රුපියල් 285ක් නම් x අඩංගු සමීකරණයක් ගොඩනගන්න. දැන් අපිට කියනවා මේ දෙකට යන වියදම 285යි. ඒ කියන්නේ 3x එකතු කිරීම 150යි කියලා මම ලියාගත්තා නේද? ওই දෙකට යන වියදම වීතිය ප්‍රකාශනයකින්. ඕක සමාන වෙනවලු 285කට. ඇයි අපිට දැන් කියනවා ওই දෙකට යන වියදම 285යි කියලා. එහෙනම් ඇපල් ගෙඩි 3යි අඹ ගෙඩි 5යි මේ දෙකටම යන වියදම 285. ඇපල් ගෙඩි 3කටයි අඹ ගෙඩි 5කටයි යන සමස්ත වියදම 285. එහෙනම් මෙන්න මේ ලියාගත්ත ප්‍රකාශනේ මම සමාන කරනවා කීයකට? 285කට. දැන් මේකට බීජීය ප්‍රකාශනයක් කියන්නේ නැහැ. මේකට කියන්නේ මොකක් කියලාද? සමීකරණයක් කියලා. ඇයි සමීකරණයක් කියන්නේ? නොදන්නා පදයකුයි සමාන ලකුණකුයි ඉන්න හින්දා. මතකයිනේ සමීකරණ පාඩමේ මම කියලා දුන්නා. නොදන්නා පදයක් හා සමාන ලකුණක් සහිත ප්‍රකාශනයක් අපි කිව්වා සමීකරණයක් නේද? ඔන්න සමීකරණ. කියන සමීකරණේ විසඳීමෙන් ඇපල් ගෙඩියක මිල හොයන්න. මේක විසඳලා ඇපල් ගෙඩියක මිල හොයන්න. දැන් අපි ඇපල් ගෙඩියක් කියලා ගත්ත x නේ. එහෙනම් මෙන්න මේ x කියාගේ හොයන්න මේක විසඳන්න. ඔන්න බලන්න විසඳන විදිහ. 3x එකතු කිරීම 150 සමානයි 285. මෙන්න සමීකරණය.
ඔන්න බලන්න මම විසඳන විදිය. මේ එකතු කිරීම 150 මෙතනින් ඉස්සල්ලාම අයින් කරගන්න. එකතු කිරීම 150ට විරුද්ධ දෙයක් කරනවා. මොකද්ද පුතේ එකතු කිරීම 150ට විරුද්ධ? අඩු කිරීම 150. එහෙනම් මම මේ පැත්තෙන් 150 අඩු කරනවා. පුතේ මේ පැත්තට දෙයක් කරොත් එහා පැත්තට ඒ දේම කරන්න ඕනේ නේද? ඒතර මේ පැත්තෙන් 150ක් අඩු කරොත් එහා පැත්තට ඒ දේම කරන්න. එහා පැත්තෙනුත් 150ක්. දැන් 150ට 150 කැපිලා අයින් වෙනවා. ඔන්න මට දැන් එනවා 3x කියගේ සමානයි 285න් 150 ගියාම 135. 135. දැන් ඉවරද ගන්න? නෑ. මේ 3x නේ ආවේ. අපිට 3x නෙමෙයි හොයන්න කියන්නේ x. එතන මොකද කරන්න ඕන? මතකද මම මේවයි කියලා දුන්නා මේ. යසතියේ උඩින් සතියේ මොකද කියලා දුන්නේ? x තනි කරගන්න මේ 3 අයින් කරන්න ඕන. 3යි x අතර තියෙන සම්බන්ධය ಗುಣ කිරීමනේ. ඒතර මේ වගේ එකකින් 3 ගලවලා අයින් කරන්න මොකද්ද කරන්නේ? ಗುಣ කිරීමට විරුද්ධ දෙයක්. කියන්නේ මොකද්ද? බෙදනවා 3. තම මේ පැත්ත බෙදනවා 3. එන එහා පැත්තට ඒ දෙයම කරන්න. එහා පැත්තත් බෙදනවා පුතේ 3. 3ට 3 කැපෙනවා. ඔන්න දැන් x ගේ උත්තරේ එනවා. x සමානයි 135 3ෙන් බෙදුවම කියන්නේ 45. ඔන්න ඇපල් ගෙඩියක මිල අන්තිමට හොයා ගන්නවා රුපියල් 45යි. ඇපල් ගෙඩියක් රුපියල් 45. තේරුණාද? ඊළඟට අඹ හා ඇපල් සමාන ප්‍රමාණයකින් මිලදී ගැනීම සඳහා ශ්‍යාම් රුපියල් 300ක් වැය කළේ. ਉਹ මිලදීගත් ඊයත වර්ගයේ අඹ සහ ඇපල් ගෙඩි ගන්න. ඒ කියන්නේ පුතේ රුපියල් 300ක් දීලා ශ්‍යාම් ඇපල් ගෙඩි අඹ ගෙඩි සමාන ගණන් වලින් අරගෙන. අපි රුපියල් 300ට ගන්න පුළුවන් ඇපල් ගෙඩි ගන්න නැහැ අඹ ගෙඩි ගන්න යහනවා කීයද? දැන් අඹ ගෙඩිය රුපියල් 30යිනේ. 5ක් ගත්තොත් බෑ. ඒ අඹ ගෙඩි 5ක් ගත්තොත් එහෙම ඇපල් ගෙඩි ගන්න වෙන්නේ 3යි. බැලන්ස් නෑ. මෙහෙම කරොත් අපි ගමු 300ට නේ. සමාන ප්‍රමාණවල රුපියල් 300ක් වැය කරාලු නේ. අඹ ගෙඩි 45යි 45යි 90යි 3ක් 100 එතන 180යි 4යි හරි. මෙන්න මෙහෙමයි මෙයා ගන්න. මොකක්ද ගන්න විදිය මෙයා. මෙයා ගන්නවා ඇපල් මොන බලන්න. ඇපල් 4ක් ගන්නවා. එතකොට ඇපල් 4 කීයද? එක ඇපල් ගෙඩියක් 45යිනේ. ඇපල් ගෙඩිය 4ට එතකොට 180ක් වෙනවා. රුපියල් 180 නේද? ඇපල් ගෙඩි 4යි ගන්නෙ. ඇපල් ගෙඩි 4යි. හරි. ඊළඟට මෙයා ගන්නවා අඹ ගෙඩිත් 4ක්. සමාන ගණන් වලින් ගන්නේ. අඹ 4යි. ඒතර අඹ ගෙඩියක් රුපියල් 30 ගානේ. අඹ ගෙඩි 4ක් ගත්තාම 30ව 4ක් 120යි. ඔය දෙක එකතු කියේ. රුපියල් 300 හැදෙනවනේ ගන්න. හරි නේද වැඩේ? අපිට කියන්නේ අඹ ගෙඩි ඇපල් ගෙඩි සමාන ගණන් වලින් ගන්න රුපියල් 300ක් වේදම් කරනවා. අන්න එතෙන්දී ගන්න අඹ ගෙඩි ගන්න ඇපල් ගෙඩි ගන්න හොයන්න කිය. මෙන්න අපි හෙව්වා. මේ ඇපල් ගෙඩි 4යි අඹ ගෙඩි 4යි ගන්න. ඇයි? ඇපල් ගෙඩියක් 45 ගන්න ඇපල් ගෙඩි 4ට 180යි. අඹ ගෙඩියක් රුපියල් 30 ගන්න අඹ ගෙඩි 4ට රුපියල් 120යි. 180යි 120යි කියලා රුපියල් 300. එන ගන්න රුපියල් 300ට ඇපල් ගෙඩි 4යි ඇපල් ගෙඩි 4යි ගන්න පුළුවන්. දැක්ක නේද? ඔන්න ඔහමයි හතරවෙනි ප්‍රශ්නයටයි තුන්වෙනි ප්‍රශ්නයටයි අදාළ උත්තර ටික එන්නේ අපේ මේ කතා කරගෙන යන ප්‍රශ්න පත්‍රය. තේරුණා නේද පුතේ? ලියා ගන්න. අද දවසේ අදන අවසාන ගැටලු දෙක. හරිද? ඒකේ සමාන්තර රේඛා තල රූප කොටස ඉතල නැතත් මම හිතනවා මේක ඔයාලට තේරුම් ගන්න අදින්න පුළුවන් ගානක්. හරිද? ඒකින්ද බලා ගන්න. පස්වෙනි ගානේ හයවෙනි ගානේ හදන්න ඈ. කවකටුවා සරලධාරය භාවිතා කර අරය සෙන්ටිමීටර් 4ක් වන වෘත්තයක් නිර්මාණය කර එහි කේන්ද්‍රය ඕලස නම් කරන්න. බැරිද? ඔක පුළුවන්. කවකටුවට සෙන්ටිමීටර් 4ක් ගන්නවා අඩු රූලෙන්. හරියටම සෙන්ටිමීටර් 4ක් ගන්නවනේ කරගන්න. අරගෙන වෘත්තයක් අඳින්න. මෙන්න මෙහෙම වෘත්තයක් අඳින්න. එයාගේ හරි වැද කවකටුව තියෙන්නේ කවකටුව තුල තියන්නේ. ඒක පොතේ ඉල් වෙලා තියෙන අන්න එතන O කියලා නම් කරනවා. හරිම ලේසි. ඊළඟට ඒ විස්කම්භයක් ඇඳ AB ලෙස නම් කරන්න. විස්කම්භයක් කියන්නේ හරියට මේක දෙකට මැදි බෙදෙන ඕහරා යන රේඛාවට නෙමෙයි. ඕන කැන්ද යාව නම් කරන්න පුතේ AB කියලා. හරි නේද?
විහිදි චතුරස්‍රය හා සරල ධාරණය භාවිතා කර AB ට 3 සෙන්ටිමීටර දුරින් වන සමාන්තර රේඛාවක් අඳින්න. එතකොට මොකද දන්නවද? විහිදි කරු දක්වන්න දෙයක් නැහැ. ඔයාලා AB රේඛාවට 3 සෙන්ටිමීටර දුරින් අඩ රූල අරගන්න. හරිද? අඩ රූල අරගෙන හරියටම ඇදකුද නැතුව මෙන්න මේම ලම්බකව තියලා සෙන්ටිමීටර 3ක් දුරින් පිහිටි ලක්ෂයක් මෙහෙම ලකුණු කරගන්න. හරියටම සෙන්ටිමීටර 3ක් දුරින් ආයෙත් ගත්ත අඩ රූල මෙහෙම තියලා මෙතනොත් මේ අතර අඩ රූල තියෙන්න ඕනේ. මේ අතට හොඳේ මෙතනොත් සෙන්ටිමීටර 3ක් දුරින් පිහිටි ලක්ෂය ලකුණු කරගන්න. හරිද? ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙකක් ලකුණු කරලා තමයි ඒ දෙක අඩ රූල තියලා යා කරගන්න. ඔන්නම යා කරගන්න. තේරුණා නේද? අඩ රූල අරගෙන හරියටම 3 සෙන්ටිමීටර තියෙන තැන මෙතනින් තිබ්බනම් හරි ඉරි කැලේ උඩින් මෙතනින් කියලා බිඳුව තාවයි ඩොට් එක තියෙනවා. බිඳුව ඉරි කැලේ උඩින් ඩොට් එක තියෙනවා. ආයෙත් ජිනිච්ච හැපස් තාව කෙරවලට ගාන්න 3 සෙන්ටිමීටර ඉරි කැලේ උඩින් මෙතනින් කියලා බිඳුව ඉරි කැලේ උඩින් ඩොට් එක තියෙනවා. අඩු රුවෙන් ඩොට් එක තියන්න බෑ. පොතේ දීපි ඩොට් එක. නැත්නම් අඩු රුවෙත් එක ඩොට් එක. රයිට්. දැන් ඒ ඩොට් දෙක ලක්ෂ දෙක යා කරගන්න. ඔන්න ගාන්නට එනවා සමාන්තර රේඛාව ඇද්දපුතු මුකුත්. හරිද? ඒතර මේක 3 සෙන්ටිමීටර කියලා ලියාගත්තා නම් හරියි. රයිට්. ඔන්න ඔය කියන টොප් එකට. සමාන්තර රේඛා වෘත්තය හමුවන ලක්ෂය xy ලෙස නම් කරන්න. මේක x මේක y කියලා නම් කරනවා. හරි. සංවෘත රූපයක් ලැබෙනසේ AB xy යා කර ලැබෙන රූපය හඳුන්වන නම ලියන්න. මේගොල්ලෝ යා කරන්නේ. යා කරාම ලැබෙනවනේ මේ රූපයක්. මේකේ නම මොකක්ද කියලා. පුතේ දල වශයෙන් මේකේ හැඩේ මෙන්න මෙහෙම හැඩයක් නේද ඉන්නේ. ඔන්න ඔහම හැඩයක් ඔයාලා අඳහම තේරෙයි. ඔයගේ හැඩයක්. මේකට අපි කියන්නේ මොකක් කියලාද? ත්‍රිපීසියම් කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ මේක ත්‍රිපීසියම්. මොකද්ද මේ ගේක වහලයක් වගේනේ. හැඩය ත්‍රිපීසියම්. 6 වසරේ උගන්වනවා නේද? ඔන්න ඔහමයි පස්වෙනි ප්‍රශ්නයට අදාළ රූප සටහන ලැබෙන්නේ අති සරලයි. අවසාන ලාස්ට් ෆයිනල් ගාන 6 වෙනියට තියෙන ගාන. බිත්ති සැරසිල්ලක් සඳහා යොදාගත් රිබන් පටිවල දිග ප්‍රමාණ පහත සටහනේ දක්වා ඇත. රතු පාට එක ඔච්චරයි, නිල් පාට එක මෙච්චරයි, කහ පාට එක අච්චරයි. හරිනේ. දිගෙහි ආරෝහණ පිළිවෙලට රිබන් පටි තුන සකස් කළ විට මැදට ඇති රිබන් පටියේ වර්ණය කුමක්ද? ආරෝහණ පිළිවෙලට කියන අඩුවේ කියලා වැඩි එකයි. එතකොට එහෙම ලිව්වොත් මේ කියන පිළිවෙලට අඩුම එක මෙතන තියෙන රතු පාට, ඊළඟට රිබන් එකේ එන්න ඕනේ කහ පාට, ඊළඟ රිබන් එකේ එන්න ඕනේ නිල් පාට. ඕන පිළිවෙලට එන්නේ. හරිනේ 17යි ඉස්සලා 15 ඊළඟට 17 ඊළඟට 18. එතකොට මැදට සෙට් වෙන එක්ෂණ කවුද කියලා පේනව නේද? මැදට සෙට් වෙන්නේ කහ පාට. මැදට සෙට් වෙන රිබන් පටියේ පාට කහ පාට. හරි. බිත්ති සැරසිල්ල සඳහා රිබන් පටි තුනම යොදා ගන්නේ නම් සැරසිල්ලට වැය වූ රිබන් පටි වල මුළු දිග සොයන්න. මුළු දිග හොයන්න නම් ওই ටික එකතු කරන්න එපා. ඒ කියන්නේ උතන තියෙන සෙන්ටිමීටර සහ මිලිමීටර අතර ඒකක අතර සම්බන්ධයක් නේ. ওই ටික එකතු කරමු. ලියමු පිළිවෙලට 15යි සෙන්ටිමීටර 8යි මිලිමීටර. ඊළඟට 18යි සෙන්ටිමීටර මිලිමීටර පැත්තේ බිඳුවයි. ඊළඟට 17යි සෙන්ටිමීටර මිලිමීටර පැත්තේ 3යි. හරි ඔය ටික එකතු කරමු අපි දැන්. 8යි 3යි 11යි. එක දානවා එකක් ඉතුරුයි මිලිමීටර පැත්තේ ඉලක්කම් දෙකක් තියෙන බෑ තනි ඉලක්කමයි තියෙන්නේ. 5යි 8යි 13යි. 13යි 7යි 20යි. 20යි 1යි 21යි. එක දානවා දෙකක් ඉතුරුයි. 1යි 1යි 2යි. 2යි 1යි 3යි. 3යි 2යි 5යි. ඔන්න තියෙනවා. එහෙනම් උත්තරේ සෙන්ටිමීටර 51යි මිලිමීටර 1යි. සෙන්ටිමීටර 51යි මිලිමීටර 1යි. එවැනි බිත්ති සැරසිලි 10ක් සකස් කිරීම සඳහා රතු පාට රිබන් පටි මීටර 1.5ක් ප්‍රමාණවත් වේද හේතු සහිතව දක්වන්න. මේ වගේ බිත්ති සැරසිලි 10කට. හරිද? රතු පාට රිබන් පටි මීටර 1.5ක් ඇතිද කියලා අහනවා. දැන් රතු පාට එක රිබන් පටියක් කොච්චරද? සෙන්ටිමීටර 15යි මිලිමීටර 8යිනේ. ඒතර මේ වගේ 10ක් ගෙනාවොත් මේකේ 10 ගුණේ වැඩි කරන්න. 10 වරක් 8 80න් බිඳුව දානවා 8ක් ඉතුරුයි ඈ. ඉලක්කම් දෙකක් දාන්න බැරි නිසා. 10 වරක් 5 50යි 50යි 8යි 57යි. 8 දානවා 5ක් ඉතුරුයි. 10 වරක් එක 10යි 5යි 15යි. මෙන්න කොච්චරක් යනවද එතකොට? මේ જાතිය 10ක් හදන්න රතු පාට රිබන් පටි යනවා සෙන්ටිමීටර 158. සෙන්ටිමීටර 158. එයාලා ගේන්නේ කීයද? ගේන්නේ මීටර 1.5යි. පුතේ මීටර 1.5ක් කියලා
කියන්නේ සෙන්ටිමීටර 150යි නේද? තේරෙනවද මම කියන දේ? මේ જાතියේ 10ක් හදන්න රතු පාට මෙන්න මේ જાතියේ රිබන් පටි 10ක් ඕනේ. ඒතර රතු පාට එක රිබන් පටියක දිග සෙන්ටිමීටර 15යි මිලිමීටර 8යිනේ. ඒ වගේ 10 ගුණයක් ගත්තාම මට එනවා සෙන්ටිමීටර 157යි කියන්නේ. ඒ කියන්නේ මේ જાතිය 10ක් හදන්න සෙන්ටිමීටර 158ක් වැය වෙනවා. හැබැයි මේගොල්ලන් ගේන්නේ කීයද? මීටර 1.5යි. පුතේ මීටර 1.5 කියන්නේ සෙන්ටිමීටර 150යි. එතකොට ඇතිද සෙන්ටිමීටර 150යි ගේන්නේ. වැඩේට 158ක් ඕනේ ඇතිද? නෑ මදි. එහෙනම් යටින් ලියනවා ප්‍රමාණවත් නොවේ කියලා. ප්‍රමාණවත් නොවේ. මේ තියෙන්නේ වැයවන ප්‍රමාණය. මේ තියෙන්නේ ගෙන එන ලද ප්‍රමාණය. හරිනේ. වැය වෙනවා 157ක්, ගේනවා 150. පුතේ එහෙන් පිටින් 8ක් මදි. නේද? ඊගාවට B කොටස දිග පළල උස සටහන් කර ඇති ඝනකාභ හැඩති ලී කුට්ටි දෙකක් රූපයේ දැක්වේ. පේනවානේ රූපය. විශාල ලී කුට්ටියේ පරිමාව සොයන්න. පුතේ ඔයාලා දන්නවා පරිමාව හොයන්නේ දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස කියලා. එහෙනම් පළවෙනි ලී කුට්ටියේ පරිමාව ඔන්න මම හොයනවා දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. එතකොට දිග 36යි, වැඩි කිරීම පළල 50යි, වැඩි කිරීම උස 30යි. වැඩි කරමු පොඩ්ඩක් චුට්ටක් ඉලක්කල් ලොකු ඒවා තියෙනවා. හරිද? පරිස්සම වැඩි කරමු ඈ. මේවා වැඩි කරන්නේ මෙන්න මෙහෙමයි. අයිය 30 50 60 එහෙම වැඩි කරන්නේ නැහැ. මේ බලන්න වැඩි කරමු. ඉස්සලා මේ තුන පහෙන් වැඩි කරනවා. 3 වරක් 5 කීයද? ලේසිම තමයි පටන් ගමු. 3 වරක් 5 කීයද? 3 වරක් 5 15යි. ඒ 15 වැඩි කරන 30යි. 3 5න් වැඩි කරනවා. 3 වරක් 5 15යි. ඒන කෙනා 30යින් වැඩි කරනවා. 15 වරක් 30යි. වෙන පැත්තකින් වැඩි කරන්නේ 36 අපි වැඩි කරමු 15න්. ඔන්න 5 වරක් 6 30 බිඳුව දානවා 3ක් ඉතුරුයි. 5 වරක් 3 15යි 3යි 18යි. අගට යටින් බිඳුවක් දැම එකේ. 1 වරක් 6 6යි. 1 වරක් 3 3යි. පල්ලෙහාට එකතු කරනවා බිඳුවයි 4යි. එකක් ඉතුරුයි. 4 1යි 5යි. 540යි. 540යි. හරිද? දැන් ඔයාලා මේක වැඩි කරද්දි මේ බිඳුව මේ බිඳුව අමතක කරලා නේද වැඩි කරේ. ඇයි මම ගත්ත ඉස්සලාම 3 වරක් 5 15යි කියලානේ. එතෙන්ද මේ බිඳුව දෙක ගණන් ගත්තේ නෑනේ අපි. දැන් මොකද දන්නවද කරන්නේ? 3 වරක් 5 15යි. 15 වරක් 30යි. 540යි කියලා අපිට උත්තරයක් ආවනේ. ඒ ආපු උත්තරය අගට මේ බිඳුව දෙක දාන්න. ඔන්න තියෙනවා. උත්තරය හැබැයි ඝන සෙන්ටිමීටර වලින් එන්නේ. හරිද? ඝන සෙන්ටිමීටර් 54000. කීයද? ලොකු ඝනකාභයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 54000. ලී අපතේ නොයන පරිදි විශාල ලී කුට්ටියෙන් කුඩා ප්‍රමාණයේ ලී කුට්ටි කීයක් කැපිය හැකිද? ඒක හොයන්නේ මෙහෙමයි. රෝමිලාකාංක 2. කුඩා ලී කුට්ටියේ පරිමාව එතනත් ගන්නේ දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උසින්. එතකොට පොඩි එකාගේ පරිමාව ගන්න එතනත් දිග පළල උසින් වැඩි කරන්න ඕනේ. පොඩි එක්කෙනාගේ දිග 6යි සෙන්ටිමීටර්, පළල 10යි සෙන්ටිමීටර්, උස 3යි සෙන්ටිමීටර්. අපි වැඩි කරමු. 6 වරක් 1 6යි, 6 වරක් 3 18යි. මේ බිඳුව අගට දානවා. ඔන්න. පුතේ එතනත් උත්තරේ ඝන සෙන්ටිමීටර වලින් ඝන සෙන්ටිමීටර වලින් තමයි පරිමාව මනින්නේ. ඇයි සෙන්ටිමීටර 3 පාරක් වැඩි වෙන්න එපා. උත්තර සෙන්ටිමීටර 3 පාරක් වැඩිවම ඝන සෙන්ටිමීටර 3යි කියලා තමයි උත්තරේ එන්නේ. සෝරි ඝන සෙන්ටිමීටර කියලා තමයි උත්තරේ එන්නේ. තේරුණා නේද? පරිමාව මනින්නේ මොන සෙන්ටිමීටර වලින්ද? ඝන සෙන්ටිමීටර වලින් හරි. එතකොට දිග පළල උසින් වැඩි කරා 6 වරක් 1 6යි, 6 වරක් 3 18යි, 180යි. ඒතර පොඩි එකාගේ මේ තියෙන්නේ මෙන්න මේ පොඩි එකාගේ හිච්චි එකාගේ පරිමාව 180යි. මේ ලොකු එක්කෙනාගේ පරිමාව 54000යි. අපෙන් අහන්නේ මේ ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා මේ වගේ ඒවා කීයක් කපන්න පුළුවන්ද කියලා. ඒතර මොකද්ද කරන්න ඕනේ? මෙයාගෙන් මේ જાතියේ ඒවා කීයක් හදන්න පුළුවන්ද හෙව්වොත් මොකද කරන්න ඕනේ? මෙයාගේ පරිමාව 54000යි. මෙයාගේ පරිමාව 180යි. එතකොට අපි කරන්න ඕනේ ලොකු එක්කෙනාගේ පරිමාවෙන් පොඩි එක්කෙනාගේ පරිමාව බෙදනවා. මෙන්න බලන්න වැඩි.
ලොකු එක්කෙනාගේ පරිමාව මම මෙහෙම ලියනවා. සෑදිය හැකි ලී කුට්ටි ගණන සමානයි ලොකු එක්කෙනාගේ පරිමාව 54000 බෙදනවා පොඩි එක්කෙනාගේ පරිමාව 180. බිඳුවට බිඳුව අයින් කරන්න පුළුවන්. 18ට 18 කොටවල් 1යි 54ට 18 කොටවල් 3යි මේ බිඳු දෙක අකට දානවා. කීයද දැන් 300යි. ඔන්න බෙදුවා. දැක්කද? ආය අමුතුවෙන් ලීලේ බෙදන්නේ නැහැ. දැක්කද කරපිරි? මේ අග බිඳුවට අග බිඳුව අයින් කරා. 18ට 18 කොටවල් 1යි 18 18 බෙදුවම 1යි. මේ උඩ ඉන්නවනේ 54. 54 10 බෙදු 18 බෙදුවම 3යි. 54ට 18 කොටවල් 3ක් තියෙනවා. ඕක ඔයාලට අමාරු නම් පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳේ මෙහෙම බෙදන්න. 54000 බෙදන්න 180 කිසි අවුලක් නැහැ. හොඳ 540ට 180 3යි 180 3 540යි. කීයක්වත් ඉතුරු නැහැ. මේ බිඳුව අගට දාන්න. මේ බිඳුව ඒත් එන්නේ ඕකමයි. මෙතන කපලා කොටලා ගත්තත් ඕකමයි. මේ අග බිඳුවට අග බිඳුව අයින් කරා 54ට 18 කොටවල් 3යි මේ බිඳුව උඩින් 300යි. ඕම් ගෙලිමු උත්තරේ 300. ඒ කියන්නේ ලොකු එක්කෙනාගෙන් මේ පොඩි 180 ලී කුට්ටි 300ක් හදන්න පුළුවන්. ඇයි ලොකු එක්කෙනාගේ පරිමාව 54000යි පොඩි එක්කෙනාගේ පරිමාව 180යි. 54000න් 180 ඒවා කීයක් හදන්න පුළුවන් කියලා හොයන්නේ මොකද කරන්නේ? 54000 මම බෙදුවා 180. ඒ කියන්නේ ලොකු එක්කෙනාගේ පරිමාව බෙදුවා පොඩි එක්කෙනාගේ පරිමාව 54000 180 බෙදුවා උත්තරේ 300යි කියලා එනවා. ඒ කියන්නේ කිච්චියෝ කීයක් හදද දැන් 300ක් හදන්න. තේරුණාද? ඔන්න ඔහොමයි 6 වෙනි ප්‍රශ්නෙට සහ 5 වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරු ටික අපේ පොතේ ලැබෙන්නේ. දැන් ලස්සනට ඉක්මනට ලියාගෙන මේ පණිවිඩය දාන්න ඉවරයි. ඔන්න අපේ රිවිෂන් පේපර් බුක් එකේ දෙවෙනි පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එකේ සියලු ගැටලු වලට උත්තර ටික සාකච්ඡා කරා ජයග්‍රාහී ලෙස. ලියා ගන්න දැන්. හොඳයි පුතේ ඩිලේ ඉවරයිනේ. එහෙනම් අදට එතනින් අපේ වැඩ කටයුතු අවසానයි. කාලසටහන බලන්න අපේ මම කණිතේ කාලසටහන දාලා තියෙන්නේ. හැමදාම කියන වගේ මතක් කරනවා මගේ ඇරිට්ගේ පාඩම් තියෙනවා නම් වීඩියෝ එක බලලා YouTube එකේ දාලා තියෙනවා. දැන් channel එකක් තියෙනවා අපේ පන්තියට. ඒ channel එක දානවා මම. ඒව බලන්න. subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒතර ඔයාලට වීඩියෝ එක ආපු ගමන් notification එක එනවා. ඔයාලට බලන්න පුළුවන්. ඒව බලලා මේ තියෙන තාක්ෂණික ප්‍රයෝජන අරගෙන පුළුවන් තරම් ඉගෙන ගන්න. ගුරුවරු ස්ට්‍රයික් කරනවා කියලා ජොලි දාන්න නෙමෙයි තියෙනවා. ඔයාලටමයි පාඩු වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඒකින්ද වැඩ ටික හරියට කරන්න. අපි අපේ වැඩ ටික ලස්සනට යමු. මේ වාරය ඉවර වෙනකොට අපි මේ පාඩම් ටික සියල්ල මතක් කරලා පොතත් ඉවර කරගෙන අපි ලස්සනට වැඩ ටික ඉවර කරගමු. නේද? රයිට්. එහෙනම් පුතේ අදට මම මෙතනින් අවසන්. පොත ගත්තේ නැති වුණා මම නැවතත් කියනවා. තව පොත් 7යි ඉදිරියලා තියෙන්නේ. ඉක්මනට ආයතන වලට ගිහලා ඒ පොත් ටික අරගන්න. නැත්නම් ඔයාලට අන්තිමට වැඩ කරගන්න පොතක් නැහැ. හරි නේද? රයිට්. එහෙනම් අපි ආයි ඊළඟ දවසේ ගණන් පන්තියත් එක්ක නැවත මුණ ගැහෙන්න. එතකම් ඔයාලා හැමෝටම ආයි